වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. දින 52කට පසු රට යලි යථාවත් කිරීම අද සිට දුම්රියවල මගින් අඩුවේ. බස් ප්‍රමාණවත් නැතැයි මගින්ගෙන් චෝදනා. කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු තත්පර 38කට සීමා වේ. නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූලයි. අධිකරණයෙන් තීන්දුවක්. මහමැතිවරණයේ පැවැත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වේ. චීනයේ වුහාන් නගරයෙන් නව කොරෝනා රැල්ලක්. ප්‍රථම අවධානය දවසේ පුවත පෙත. දවසේ පුවත. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණද රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් විශාල පිරිසක් කොළඹ ඇතුළු ඒ නගරවල පිහිටි සිය සේවා ස්ථාන වෙතට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. මෙලෙස රට යථාවත් කිරීම සිදු කෙරෙන්නේ දින 52කට පසුවයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් දින 52කට පසු රට යලි පණ ගැන්වීම අද දවසේදී සනිටුහන් වනවා. ඒ අනුව මෙතෙක් කල හුදෙකලාව දිස්සූ කොළඹ නගරය අද කාර්යබහුල ස්වභාවයක් උසුලන්නේ කොළඹ නගරයට සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා පැමිණි පෞද්ගලික සහ රාජ්‍යාංශීය සේවකයන් හේතුවෙන්. කෙසේ වෙතත් COVID-19 වසංගතය හමුවේ රට නැවත ආරම්භ කිරීමේදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයට තවදුරටත් ඇඳිරි නීතිය පනවා තිබීමද විශේෂත්වයක්. ජන ජීවිතයේ යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ජනතාව මෙන්ම කාර්ය මණ්ඩල සමාජිකයන්ද පැමිණි අතර ඔවුන් ඒ ආයතනවලට ඇතුළත් කර තිබුණේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. කෙසේ වෙතත් ගුණසිංහපුර ලංගම බස් නැවතුම වෙත සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දෑත් සෝදා ගැනීම ඇතුළු සෞඛ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් පියවරගෙන තිබුණා. මේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොලේ අද දක්නට ලැබුණු තත්ත්වයයි. කෙසේ වෙතත් ප්‍රදේශ රැසක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් අද රාජකාරිය සඳහා කැඳවා තිබුණද ඇතැම් ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබුණු බවට මගින් චෝදනා කළා. මාස්ක් එක අනිවාර්යයෙන්ම දාගන්න ඕන. ග්ලව්ස් එකත් ඔයා දාන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. ඔයත් දාගන්න ඕන. හරි. මේ සික්ස් ක්‍රමයට බස් එකේ කට්ටිය වාඩි කරනවා. සෙනක මෙතන බලාගෙන ඉන්නවා. එහෙන් කෝල් කරන මැසේජ් එවන වැඩට එන්න කියලා මෙහෙන් බස් දෙන්නේ නැහැ. කිසියම් බස් එකක් නැහැ කොළඹට යන්න. CTBත් නැහැ ප්‍රයිවට් උත් නැහැ. බස් නැති හින්දා අපි මිනිස්සු ඔක්කොම එකතු වෙලා බස් දෙකක් කතා කරගත්තා. තාම මිනිස්සු ඉන්නවා ස්ටෑන්ඩ් එකේ. ඒ එකතු කරගත්ත මිනිස්සුන්ටත් අයිත් පොලිසිය ගාව පැය භාගයක් හිටියේ. පාර හයිවේ එක ගාව පැයක් හිටියා. එහෙම ඉඳලත් අයිත් මාර්ගස්ථට කතා කරාම මාර්ගස්ථකෙන් කියනවා CTB එකට විතරලු අවසර දීලා තියෙනවා. ගාමිට තිබිලත් අය අපි යවන්නේ නැත්te හයර් එකටවත්. බස් එකේ සික්ස් ක්‍රමයට වාඩි කරලා වැඩිපුර මගින් රගෙන ගෙනත් නැහැ. සේරොන්ගම කැමැත්තෙන් තමයි යන්න මේව කරේ. මොකක් හරි අපිට සාධාරණයක් මේ තියෙනවා.
ප්‍රයිවට් බස් එකක් වැඩ කරලා තවත් පොලිස් ආනයක් තිබුණා මේකට හොඳයි කියලා හිතනවා. බස් වල ප්‍රමාදයක් තමයි ටිකක් තියෙන්නේ. නැත්නම් මේ ක්‍රමය හොඳයි. දැන් තියෙනවා එනකොට බස් කොහොමද තියෙනවා මම බලවක් තියෙන්නේ ඒ මම තියෙන දෙක සමහරකට වඩා අඩුයි. මොකද එහෙම තිබ්බොත් මිනිස්සු ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. මම දැන් ඇවිල්ලා දැන් පැයක් විතර කල්පනා නැතුව තමයි ඉන්නේ. හතෙන් පස්සේ බස් යවන්න කියලා තීරණය කරා එච්.එම්. මහත්තයා කතා කරපු නිසා දැනට 3ක් යවලා තියෙනවා. මේ විදිහට දිගටම යවනවා බස්. බලන්න මේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. දැන් මෙතන කවුරු හරි කොරෝනා කියලා එක්කෙනෙක් හිටියොත් නම් මේ පවුල් ඔක්කොම ඉවරයිනේ. මාධ්‍යවල හැමෝටම කියනවා. අම්මලා බයි බස් එක ආවම ගිහිල්ලා මෙතෙන් එන්න ඕන. මේ කට්ටිය අරගෙන. දැන් එන්න. සිටි බස් දුන්න අපිට දක්න ලැබෙනවා. ඇයි පෞද්ගලික බස්සේ මේ සහයෝගය ලබා දුන්න නොදෙන්නේ? මේ දුරන්නේ නැහැ, කොන්ඩොස්ටර් නැහැ, බස් කිසිවක් නැහැ අද මේ. බස් නැවතුම් පොළ විවෘත කරලා. ඒක විවෘත කරලා. මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළ කළේ මෙවැනි අදහසක්. 95%ක්ම සාර්ථකව රාජ්‍ය සේවකයන්ගේ ප්‍රවාහන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. සමහර තැන්වල අඩුපාඩු වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ සේවකීනුත් එන්න උනේ අද උදේ ඇඳින් නීතිය ඉවත් වුණාට පස්සේ. බස් ගමනාගමනයේදී යම් අඩුපාඩු වෙලා තියෙනවා. අපි ඒවත් ඉදිරි දිනවල නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්නවා. අපි බස් සංගම්, කාර්යාල ප්‍රවාහන සේවා, ත්‍රිවීල් මේ සියලුම දෙනා හෙට උදේ කැඳවල තියෙනවා. ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා සෞඛ්‍ය උපදෙසුත් අනුව යම් සහනයක් ලබා දීමට හැකියාවක් තියෙනවාද කියන එක පිළිබඳව අපි අවසාන තීන්දුවක් හෙට දිනේ ගන්න බලාපොරොත්තු වෙනවා. පිට පළාත් තුළ සිට දුම්රියෙන් කොළඹට පැමිණීම සඳහා මගින් විශාල පිරිසක් ඉල්ලුම් කර තිබුණද ඉන් හරි අඩකට ආසන්න පිරිසක් එම පහසුකම් ලබාගෙන නොතිබූ බව වාර්තා වනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මගීන්ට දුම්රිය ස්ථාන වෙත පැමිණීමට මතුව තිබූ ප්‍රවාහන අපහසුතාවයි. හලාවත සිට පැමිණි දුම්රියේ මගීන් 8 දෙනෙකුත් බෙලියත්තේ සිට ගමන් ආරම්භ කළ දුම්රියේ එක් මගියෙකු මෙන්ම මීරිගමින් පැමිණි දුම්රියෙන් මගීන් 35 දෙනෙකු ලෙස දුම්රිය රැසකම පැමිණ තිබුණේ ඉතා සුළු පිරිසක් පමණයි. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. දුරගමන් දුම්රියන් 10ක් කොළඹ බලා පැමිණි අය සියලුම දුම්රියන් වල 50%කට වඩා මගින් සිටියේ නැහැ. 30 දුම්රියන් තමයි ආවේ. ඒකට හේතු වුණේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට පැමිණීමට අදාළ ආසන වෙන් කිරීමේ කාර්යය ඉෂ්ට කරගන්න බැරි වෙලා අදාළ කෙටිපණියට SMS එක ඊයේ හවස 6 වෙනකොටත් යවා ගන්න බැරි වුණා දුම්රිය දෙපාර්තමේන්තුවට. සමහර මගීන්ට ගමනාන්තය කොහෙද කියලා දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබ්බේ නැහැ. ඒක තුල මගීන් බොහෝ පිරිසක් අද දුම්රිය ස්ථානවලට පැමිණිලා දුම්රියන් අහිමි කරගෙන ගෙදර යන්න සිද්ධ වුණා. අද දිනේ කොළඹට පැමිණි මගීන් දුම්රිය ස්ථානවලින් පිටතට යාමේදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමටද පියවර ගැනුණා. මේ අතර රාජකාරී අවසන් කර සිය නිවෙස් කරා යන සේවකයන් වෙනුවෙන්ද අද පස්වරුවේ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරුණේ මෙලෙසයි. දක්ෂිණ දිව්‍යගී මාර්ගයේ අද දහවනේ වූ වාහන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද පැවතිය බවයි. අද දිනේ කොළඹ නගරයේ පිහිටුවා තිබූ මාර්ග බාධක රැසක් ඉවත් කර තිබුණද ඇතැම් ස්ථානවල ආරක්ෂක අංශ විසින් රථවාහන පරීක්ෂා කරන ආකාරය දක්නට ලැබුණා. ඇඳරි නීතිය ක්‍රියාත්මක වූද කොළඹ නගරයේ ආශ්‍රිත ඇතැම් ස්ථානවල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටින ආකාරයද අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි. මෙහිදී ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වුවේ නැහැ. පිටකොටුව මැනින් වෙළඳපොලේද අද පෙරවරුවේ සිට පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් සමාජ දුරස්ථ භාවය රැකීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණේ නැහැ. මාස දෙකකට ආසන්න කාලයක් පැවති නිරෝධායන රෙගුලාසි සහ සංචරණ සීමා යම් තරමකින් ලිහිල් කිරීමත් සමග ගම්පහ නගරයත් අද දවසේදී ජනාකීර්ණ තත්ත්වයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම ජනතාව පොදු ප්‍රවාහන පහසුකම් පිළිබඳව කතා බහ කිරීමේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද උදෑසන කාලයේදී ක්‍රියාත්මක වුණ ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම තමයි දුම්රිය සේවා ක්‍රියාත්මක වන ආකාරයකුත් දක්නට ලැබුණා. කොහොම නමුත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල්, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවත් අද දවසේදී විවෘතව පැවතියා. Tamanගේ දෛනික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සඳහා ගම්පහ නගරයට පිවිසෙන ජනතාව සියලු දෙනාම මුව ආවරණ පළඳමින්, ඒ වගේම තමයි මීටරයක පරතරය ආරක්ෂා කර ගනිමින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ආකාරයකුත් අපට නිරීක්ෂණය කරන්නට හැකි වුණා. මීට පෙර අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කෙරුණා. COVID-19 වෛරස ව්‍යාප්තිය අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගැනුණු කළුතර දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින කිහිපයක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු පොලිස් ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කිරීමට රජය ඊයේ තීරණය කරනු ලැබුවා. ඒ අනුව අද උදෑසන 5ට ඉවත් වූ පොලිස් ඇඳිරි නීතිය රාත්‍රී 8ට යලි ක්‍රියාත්මක වනවා. ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩසටහන යටතේ
රාජ්‍යාංශයේ වගේම පෞද්ගලිකාංශයේ සේවකීන් අද උදෑසන සිටම තමන්ගේ රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන ආකාරයක්ද අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ජනතාව තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කළුතර නගරයට පැමිණෙන ආකාරයක්ද අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම කළුතර නගරයට පැමිණෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට ආරක්ෂක වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවසුලුව පරීක්ෂා කරන ආකාරයේද අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. මද රැඳී සිටින්නේ හලාවත නගර මැදේ. හලාවත නගරයේ ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කය සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට තමයි COVID-19 ව්‍යාප්තියත් සමග ප්‍රථම වරට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේ. ඒ පසුගිය මාර්තු මාස 18 වනදා පස්වරු 4 සිට ක්‍රියාත්මක වන පරිදි. ඉන්පසු දින 53කට පමණ පසු තමයි අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ඉවත් කිරීමේ ක්‍රමවේදයට පුත්තලම දිස්ත්‍රික්කය අද අනුගත කරනු ලැබුවේ. ඒ අනුව අද උදෑසනම බොහෝ දෙනා තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය කටයුතු කර ගැනීම වෙනුවෙන් නගරයට පිවිසෙන ආකාරය අපට දක්නට ලැබුණා. මීට අමතරව ඇඳරි නීති ඉවත් කර ඇති දෙවයිනේ සිසු දිස්ත්‍රික්කවලද ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව ඒ දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආරම්භ වීම, ප්‍රවාහන සේවා ආරම්භ වීම ඇතුළු ක්‍රියාකාරීත්වයන් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ එම ප්‍රදේශවලද රජය විසින් ප්‍රකාශයට පත් කෙරුණු සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබුණු බවයි. මේ අතර සෞඛ්‍ය උපදෙස් නොතකමින් මගින් 60ක් දෙනෙකු ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථයක රියදුරා සහ රිය සහායකවරයා එරාවුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක නියමිත ප්‍රමාණය ඉක්මවා මගින් ප්‍රවාහනය කරන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි. බලන්න මේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. දැන් මෙතන කවුරු හරි කොරෝනා කියලා එක්කෙනෙක් හිටියොත් නම් මේ පවුල් ඔක්කොම ඉවරයි. මාධ්‍යවල හැමෝටම කියනවා. අම්මලා බයි. බස් එක ආවා ගිහලා මෙතෙන් එන්න ඕන. මේ කට්ටිය අරගෙන. දැන් එන්න. ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ නිකුත් කළ නිවේදනය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කළුතර පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා නැවත දැනුම් දෙනතුරු අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බැහැර යාමේ ක්‍රමවේදයට හෙට දිනේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 ලෙස සටහන් වන පුද්ගලයන්ට බැහැරට යාමේ අවස්ථාව හිමි වෙනවා. දවසේ පුවත COVID-19 ව්‍යාප්තිය හමුවේ తాවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මාස 1කමාරකට පසුව අද යලි ආරම්භ කෙරුණද මිනිත්තුවකටත් අඩු කාලයක් තුලදී එම කටයුතු යලි අත්හිටුවනු ලැබුවා. ඒ මිල දර්ශකවල ශීඝ්‍ර පහත වැටීම හේතුවෙන්. ඇඳිරි නීතිය පැනවීමත් සමග පසුගිය මාර්තු මාස 20 වෙනිදා తాවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු සඳහා අද පෙරවරු 11ට ආරම්භ වුණේ මාස 1කමාරකට පමණ පසුවයි. කෙසේ වෙතත් සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වූ වහාම S&P හා SL20 දර්ශකය ඒකක 196.93කින් පහළ ගිය අතර එය මීට පෙර අවසන් වරට ගනුදෙනු දිනේ වූ මාර්තු 20 වෙනි දිනට සාපේක්ෂව 10.11ක පහළ යාමක්. ඒ අනුව අදාළ මිල දර්ශක 10% ඉක්මවා පහළ යාම හේතුවෙන් ගනුදෙනු කටයුතු මිනිත්තුවකටත් වඩා අඩු කාලයක් තුලදී අත්හිටුවනු ලැබුවා. ගනුදෙනු පද්ධතිය අවසන් ගනුදෙනුව සිදුව තිබුණේ පෙරවරු 11:38යි. ඒ අනුව අද දෛනික ගනුදෙනු පිරිවැටුම සටහන් වුණේ රුපියල් මිලියන 24.89ක් ලෙසින්. වෙනදා පෙරවරු 9:30 සිට පසරු 2:30 දක්වා සාමාන්‍ය වෙළඳ කටයුතු සඳහා කොටස් වෙළඳපොළ විවෘත කර තිබුණත් මෙවර සැලසුම් කර තිබුණේ පෙරවරු 11 සිට පසරු 1 දක්වා සාමාන්‍ය වෙළඳ කටයුතු සඳහා වෙළඳපොළ විවෘත කර තැබීමටයි. කෙසේ වෙතත් වෙළඳපොළ කටයුතු ආරම්භ වී තාමත්ම සුළු වේලාවකින් කොටස් වෙළඳපොළේ S&P මිල දර්ශකයේ 10%කින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු අද දිනය සඳහා තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. ඒ අනුව කොටස් වෙළඳපොළේ කටයුතු යලි හෙට දිනේදී ආරම්භ කෙරෙනු ඇති. මේ අතර කොළඹ රිජ්වේ ආරයල් අමාරෝහල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සේවාවන් අද සිට ආරම්භ කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. සායනෝට පැමිණෙන රෝගීන් කලින් දුරකථන ඇමතුමක් ලබා දීලා තමන්ගේ වෙලාවත් දිනයත් වෙන් කරගෙන ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඉතාමත්ම පහසු වෙනවා. පොරොත්තු ලේඛනයේ ඉන්න සලකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට අපි දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ තමයි රෝහලට පැමිණෙන්න ඕන. මේ පැමිණීමේදී අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාගෙන එන්න ඕන. තමන්ගේ දරුවටත් හැකිනම් පළඳින්නට උත්සාහ කරන්න ඕන. රෝහල් පරිසරයට ඇතුළු වීමේදී අපේ නිලධාරීන් ඔබ පරීක්ෂා කිරීම ලක් කරනවා. ඔබ පැමිණි ප්‍රදේශය, ඔබගේ ගෙදර අයගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය, ඔබගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය කියන කාරණා පිළිබඳව විස්තර
ලබා ගන්නවා. ඒ විස්තර හරියාකාරව ලබා දෙන්න ඕනේ. රෝගී රෝග ලක්ෂණ අනුව වර්ගීකරණයක් කරලා තමයි අපි ප්‍රතිකාර කරන්නේ. ඒ සායනවට එන අපහසු අය ඉන්නවා නම් තැපැල් මාර්ගයෙන්ුත් අපි මේ ඖෂධ ලබා දීම සඳහා කටයුතු කරනවා. මෙතන අද පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වූ අධ්‍යාපන අමාත්‍ය ඩලා සලහ පෙරමුණ මහතා සඳහන් කළේ අධීර 4ක් යටතේ පාසල් පද්ධතිය විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරි සතියේදී ගන්නා බවයි. පාසල් පටන් ගන්න දිනය සෞඛ්‍ය අංශත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි සතියේදී තීරණය කරන්න පුළුවන් වේවි. රට සාමාන්‍යකරණය වීමේ අවසාන අංකයේ විදියට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිදු කරන්නේ. පාසල් සියල්ලම විෂ බීජ හරණය කිරීමේ කටයුත්ත පළමු පියවර විදියට එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න. ඊට පස්සේ අපි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ කටයුතු සම්පූර්ණයෙන් පස්සේ කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවෝ ටික පාසලට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි පුංචි දරුවෝ ටික ඉස්කෝලේට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පියවර 4 යන්නත් අඩු ගානේ මාසෙක කාලයක් යනවා. COVID-19 වෛරසය ආසාදිත රෝගීන් කිසිවෙකු අද දිනය තුළ මේ දක්වා වාර්තා වී නොමැති අතර සුවය ලැබූ 22 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 343 දක්වා ඉහළ ගියා. සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 863ක්. COVID-19 ආසාදනයේ වී ජාතික බෝවුණු රෝග විද්‍යායතනය වැලිකන්ද ඉරණවිල සහ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබ සුව වූ 32 දෙනෙකු අද මෙලෙස පිටව ගියා. වෛරසය ආසාදිතව රෝගීන් 511 දෙනෙකු තව දුරටත් රෝහල් 7ක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වූ අතර යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බවයි. අද දින වන විට නිරෝධාන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තව දුරටත් නිරෝධාන වෙමින් පවතිනවා. සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව මේ සම්පූර්ණ අසත්‍යයක්. ශ්‍රී ලංකා නාවික හමුදා විරෝධා රණවිරුවන් යම් කිසි ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වුණා. නමුත් නාවික හමුදාව සක්‍රියව තවදුරටත් COVID-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් කරමින් පවතිනවා. මේ අතර කොළඹ පංචකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. ප්‍රජාව තුළ පැතිරෙමින් තියනවද කියලා බලන්න තමයි මේක කරන්නේ. අද RB වත්ත සහ ඒ ආශ්‍රිත තව වතු කීපයක ජනාකීර්ණ පරිසරවල වෙසෙන ප්‍රජාව ආවරණය වන පරිදි තමයි සාම්පල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේම ස්ථානයේ PCR සාම්පල් 60ක් පමණ පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසය පැතිරෑම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුව తీරන ගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී රට විවෘත කිරීමත් සමග සේවා ස්ථානවල COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දෙනු ලැබුවා. අපි දැන් මේ රෝගය පාලනය කරලා තියෙන්නේ. මේ රෝගය බිඳුවට බස්සලා නැහැ. මේ වෛරසය ජනතාව තුළ යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒ රෝගීන් නිදැල්ලේ හැසිරෙන්න ගත්තොත් අනිවාර්යෙන් ඔවුන්ගේ ජනතාවට මේක ඇතුළු වෙනවා. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල විස බීජය නාවික හමුදා පුද්ගලයන් සංචාරය කිරීම තුළ තිබෙන්නට පුළුවන්. කෙනෙක්ගෙන් විස බීජය තවත් කෙනෙකුට බෝවීම අඩු වෙනවා. අනවශ්‍ය සංචරණයක් නැත්තම් අපේ රට ගත්තොත් එහෙම වයස 60ට වැඩි සැලකිය යුතු ජන කණ්ඩායමක් ඉන්න රටක්. නමුත් අපි මේ දක්වා මේ කණ්ඩායම මේ වෛරසයෙන් ආරක්ෂා කරගත්තා. නමුත් මේ වෛරසයේ වැඩියෙන්ම කැමති මේ ජන කණ්ඩායමට යන්න ලෝකයේ අත්දැකීම ඒකයි. ඉතින් එහෙමනම් අන්න ඒ ජන කණ්ඩායම ආරක්ෂා කර ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයක් බවට මේ අවස්ථාවේ පත් වෙනවා. විශේෂයෙන් රට විවෘත වන අවස්ථාවක අපි සම්පූර්ණයෙන් ඇහැ ගහගෙන ඉන්නවා මේ පවතින තත්ත්වයේ පිළිබඳව. යම්කිසි ආකාරයක වෙනසක් තියෙනවා නම් ඉතාක්ෂණිකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර ගුවන් හමුදාවට අයත් ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 175 දෙනෙකු අද නිවෙස් වෙත පිටව ගියා. කොළඹ බණ්ඩාරනායක මාවත, කෙසෙල්වත්ත, කොටහේන සහ දෙමරගොඩ ප්‍රදේශවල සිට පසුගිය අප්‍රේල් 22 වෙනිදා අදාළ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණ ඇති අතර කාන්තාවන් 91 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 83 දෙනෙකු ඒ අතර වුණා. ගුවන් හමුදාවේ සියලුම සමාජිකයින් අපිව ගොඩාක් ආදරෙන් සහෝදරත්වයෙන් අපිව පිළිගත්තා. මම උපවාසයට පාන්දර 7ට අපිට කෑම, නෝම්බි අරනකොට අපි පළතුරු වර්ග ඔක්කොම අපිට දීලා සැලකුවා. මං අනිත් කට්ටියටත් කියන්නේ නිරෝධාරණ මෙම කඳවුරට එන්න බය වෙන්න එපා. කෙනෙක්ට අඩුපාඩු තිබෙන්නේ නැහැ. පංගු පෙර බලන්න නැතුව, ජාතිය දේවල් බලන්න නැතුව සැලකුවා. ඒක අපිට ඉතිහාසය අමතක කරන්න බැරි දෙයක්. නිරෝධායනය සඳහා යොමු කර සිටි මවක් අදාළ මධ්‍යස්ථානයේදී දරුවෙකු බිහි කර ඇති අතර ඇය සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසින්.
මෙතනට එනකොට මම බබාම්බෝ වෙන්න දිනයක් හරි වෙලා තමයි හිටියේ. බය වෙලා අඬලා ආවේ. මෙතන ඇවිල්ලා ડોක්ටර්ස්ලා එමදාම එනවා. එයා කියනවා කෙක්කුම එනකොට කියන්න කියලා. එතකොට කෝල් එකක් දීන පස්සේ ඉක්මනට එවිල්ලා කිලිනොච්චි ස්පිතාලේ අරන් ගියා. 2 hours පස්සේ මට බබා හම්බුණා. ඩිස්චාර්ජ් කරලා මෙතනට ආව පස්සේ මොකුත් අඩුපාඩු නැතුව මට සෙප වගේ තමයි හිටියේ මම. මේ අතර මුලතිව් 59 වෙනි ශ්‍රී ලංකා බලයනි පුහුණු පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 21කට ආසන්න කාලයක් නිරෝධායනට ලක්ව 129 දෙනෙකු නිරෝධායන සහතිකපත් ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පිටව ගියා. ක්වොරන්ටයින් සෙන්ටර් එකට එන මිනිස්සු පොඩ්ඩක් බය වෙනවා. පාසුකම් ලැබෙයිද නැද්ද කියලා සැකෙන් ඉන්නවා. එහෙම කිසි සැකයක් වෙන්න අවශ්‍යතාවක් නැහැ. They are providing a really great service without any sleep. They dedicate their entire time to serve us. So thank you so much for providing this kind of a great service to us. මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට පසුගිය 26 වෙනිදා මෙරටට පැමිණ පුරාණ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ 94 දෙනෙකු අද පෙරවරුවේ පිටව ගියා. ඔවුන් යාපනය, එරාවුර්, කොළඹ සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන්නේ ගොඩක් දෙමළ කට්ටිය නිසා ඒගොල්ලෝ ගොඩක් බයෙන් හිටියා සිටුේෂන්ස් මොනවාද දන්නේ නැහැ එහෙම කියලා. ආවට පස්සේ තමයි තේරෙන්නේ ගොඩාක්ම එක්සලන්ට් අර no words to tell about that. It's amazing. පුනානි කණ්ඩායමේ සියලු දෙනාම ඉතාම හොඳින් අපි කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසන්න ගොඩාක් මහන්සි වුණා. ඒවා සැලසුවා. මගේ ස්තුතිය පුද කරන්න කැමති මේ අවස්ථාවේදී අපිව රැකබලාගත් ආකාරය වෙනුවෙන්. මේ අතර කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් තමන් යලි මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් සකස් කළ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබුණා. අපේ ජීවිත අනුතරේ තියෙන ගොඩක්ම දැන් ගොඩක් කට්ටිය මෙතන ලෙඩ වෙනවා. එක්කෙනා අයින් කරනවා අපි අතරෙන්. ඒ අපේ සහෝදරයෝ අපිට ගොඩාක් වේදනාවයි. ජනාධිපතිතුමා මේක දැක්ක විගස අපිට සහනයක් ලබා දෙයි කියලා අපි හිතනවා. එම්බසිය කිසිම කෙනෙක් නිකමට ඇවිල්ලා බලන්නේ මේ පොඩි දරුවෝ තියාන අපි ඉන්නේ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් හෙද නිලධාරීන් සහ දරුවන් ගීත ගායනා කරමින් ඊයේ දිනය ගත කළේ මෙලෙසින්. පොලිසිය පනවා ඇති නිරෝධායන ඇඳරි නීතිය නීත්‍යානුකූල බවට අධිකරණය අද තීන්දුව කළා. ඇඳරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දිනවලදී ඇඳරි නීතිය කඩ කරමින් විවිධ ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් ඇඳරි නීතිය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් ක්‍රියාත්මක වන ඇඳරි නීතියේ නීත්‍යානුකූල භාවයක් නොමැති බව විවිධ පාර්ශව අදහස් පළ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඇඳරි නීතිය පනවා ඇති අවස්ථාවකදී ඖෂධ වෙළඳසැලක් විවෘත කර පවත්වාගෙන යාම පිළිබඳව වන නඩු විභාගයක් ක්‍රියාත්මක වුණා. ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පොලිසිය විසින් පනවා ඇති නිරෝධායන ඇඳරි නීතිය නීත්‍යානුකූල බවයි. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුක්තව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. මේ තීන්දුවේ කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. පළවෙනි කාරණේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මාර්තු 18 වෙනි දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳරි නීතිය නීත්‍යානුකූල බව, ඒ රටේ නීතියට අනුකූලව සිදු කරන බවට මෙම නඩු තීන්දුවේ සඳහන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි විවිධ පුද්ගලයන් මත පළ කළා මෙය මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇඳරි නීති පැනවීමක් සිදු කළ යුතුයි කියලා. නමුත් මේ නඩු තීන්දුවේ ඊටාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මහජන ආරක්ෂාව පිළිබඳ මේ රටේ ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ ආසාදිතයින් පිළිබඳව, රෝගයක් පිළිබඳව. ඒ නිසා එවැනි පනතක් මේ සඳහා අදාළ කරගත නොහැකි බව. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා නොපසුබට ධෛර්යයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය පැවති විශේෂ සාකච්ඡාවකදී. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරීත්වය යලි ආරම්භ ඇති බවත් වසංගතයක් පැමිණියද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතු බවත් සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු අතපසුවීම් දෙක පාඩමක් ලෙසගෙන එවැන්නක් යලි සිදු නොවන බවට වග බලාගත යුතුයයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග අද දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. බස් රථ, ත්‍රිරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත් මැනින් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක්රැස් වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණවලට ලක් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එමෙන්ම පාසල් ආරම්භීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බව පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජීවදත්ත එක් පද්ධතියකට ගොනුකොට ගුවන් ගමන් බලපත් සහ ඇඳුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රම වේද යලි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නයි ජනාධිපතිවරයා අදාළ කාර්යසාධක බලකායට දැනුම් දී තිබෙනවා. COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දුන් චීනය සහ දකුණු කොරියාවට COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ වන විට ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 41 ඉක්මවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,83,000කට අධිකයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ චීනයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වුණා. ඉන් 5 දෙනෙකුම හමු වූයේ වෛරසයේ තිමිරගය වූ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්. වූහාන් නගරයෙන් මාසයකට පසු මෙලෙස කොවිඩ් ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව චීන මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව චීනයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 82918 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ජන ජීවිතය සාමාන්‍යකරණයට ලක්ව ඇති චීනයේ ෂැන්හයි නුවර ඩිස්නි උද්‍යානය දින 107කට පසු විවෘත කිරීමත් සමග ජනතාවගෙන් පිරී පවතින ආකාරයයි මේ. චීනයට පසු COVID-19 වෛරසය පාලනයට සමත් වූ දකුණු කොරියාවෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දකුණු කොරියාවද COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවධානමක් මතුව තිබෙනවා. අප්‍රේල් මාසයෙන් පසු දකුණු කොරියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෝල් අගනුවර සියලු සුරාසෙල් වසා තැබීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 13,67,638 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 20,329ක් වාර්තා වීමත් සමගයි. ඇමරිකානු උපජනාධිපති මයික් ෆෙන්ස්ගේ කාර්යමණ්ඩල සමාජිකයෙකුට COVID-19 ආසාදනය වීමත් සමග උපජනාධිපතිවරයා ස්වයං නිරෝධායනයට යොමු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ධවල මන්දිරයේ පවසනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වෙනස් ආකාරයකට පැවති උපාධි ප්‍රදානෝත්සවයක් පිළිබඳව ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් වාර්තා වනවා. දුරස්ථ පාලකයකින් හසුරුවන රොබෝ යන්ත්‍රයක් මගින් උපාධිධාරීන් නිවෙස්වල සිට උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම විශේෂත්වයක්. ඇමරිකාවට පසු වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ මරණ 467ක් වාර්තා වීමත් සමග එරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 11123 දක්වා ඉහළ ගියා. දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණවල අඩුවීම සැලකිල්ලට ගනිමින් යුරෝපයේ රටවල් රැසක් සංචරණ සහ නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවර ගනිමින් සිටිනවා. රාත්‍රී සමාජශාලා වසා දමා ඇති පසුබිමක මෝටර රථවල නැගී පැවැත් වූ අපූරු සාදයක් පිළිබඳව මෙලෙස වාර්තා වූයේ ජර්මනියෙන්. එක් මෝටර රථයක දෙදෙනෙකුට පමණක් සිටීමට අවසර දී ඇති අතර බාහිර සංගීතය සහ ආලෝකයට අනුව විනෝද වීමට ඔවුන්ට අවස්ථාව හිමි කර දී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයෙන් එල්ල වූ බලපෑම ක්‍රමිකව පහව යාමත් සමග රට යලි විවෘත කිරීමට කොන්දේසි සහිත සැලැස්මක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව බදාදා සිට බ්‍රිතාන්‍ය වැසියන්ට නිවසින් පිටත වැඩි කාලයක් රැඳී සිටීමට අවසර හිමිවන අතර නිවසේ සිට වැඩ කළ නොහැකි පුද්ගලයන්ට සේවා ස්ථාන වෙත යාමටද අවස්ථාව ලැබෙනු ඇති. මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳුදා සිට රැකියා සඳහා පිටත් වන ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිත නොකරන ලෙසට ඉල්ලා සිටියා. So you should avoid public transport, and when you do go to work, if possible, do so by car or even better by walking or bicycle. කෙසේ වෙතත් රට විවෘත කිරීමේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ සැලසුම් ප්‍රශ්නකාරී බවට පෙන්වා දෙන එරට ලේබර් පක්ෂ නායක කෙයර් ස්ටාමර් පවසන්නේ මිලියන ගණනක් ජනතාවට රැකියාව සඳහා යාමේදී පුද්ගලික වාහන හා පාපැදි භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවන බවයි. අප්‍රිකානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 10,015ක්. ඉන්දුනීසියාවේ එළවලු වෙළඳ පොලක් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යන ආකාරයයි මේ.
දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 4213 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 67259 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් සංචරණ කටයුතු සීමා කරමින් පැනවූ නියෝග මත අත්හිටුවා තිබූ ඉන්දියාවේ දුම්රිය ප්‍රවාහන කටයුතු දින 50කට පසු හෙට ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර පසුගිය දිනවල මත්පැන්නාල් ආශ්‍රිතව පැවති අධික තදබදය සැලකිල්ලට ගනිමින් වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා ආරක්ෂිත පියවරක් ලෙස මත්පැන් ගැනුම්කරුවන්ට නිවෙස් වෙත ගොස් මත්පැන් බෙදා හැරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා. රට යලි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුවගත් තීරණය සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකින්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අපිට කියන්නකො ජාසිංහ මහත්තයා කියනවාද රට අනාරක්ෂිත නැහැ. අපි වගකීම බාර ගන්නවා කියලා GMO කියනවාද? එහෙම නැත්නම් උම්බා දේවි කියනවාද? ඒගොල්ලෝ කවුරුත් කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ තාම රට අනාරක්ෂිතයි. කවුද එහෙනම් මේ ආරක්ෂක භාවයේ වගකීම බාරගන්නේ? සමහරුන්ට කියනවා ඩෙන්ටිටි කාඩ් එකේ 2යි 3යි තියෙන්න ඕන, 5යි 8යි තියෙන්න ඕන, 0යි 2යි තියෙන්න ඕන කියලා. ඕවා බල බල මිනිස්සු ඉන්නේ නැහැ. අවශ්‍යතාවය වුණා මිනිස්සු යන්න යනවා. රජයේ වැඩපිළිවෙල සම්පූර්ණ අනාගෙන තියෙනවා. දිගින් දිගටම රට සම්පූර්ණයෙන් වහගෙන යෑමට පුළුවන් කමක් නැහැ. COVID-19 සමග ජීවත් වීමට අපි සියලු දෙනාම පුරුදු වෙන්න ඕන. අවසාන රෝගියා සුව වෙනතුරු බලා සිටින්න බෑ. COVID-19 පාලනයට නතු කළා. ඒ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යාම තමයි අපේ ප්‍රමුඛ අභිලාෂය. රජයේ සේවකයන්ට තව සහන දෙන්න ඕනේ තත්ත්වයක ඒ අයගේ පඩිභාග ඉල්ලන එක පිළිලැජ්ජා නැති වැඩක් අපි අහනවා ආණ්ඩුවේ මැති ඇමතිවරු කොච්චර පරිත්‍යාග කළා තියෙනවා. මේ දෙන්නම කියලා නෑනේ. දෙන්න කියනවා නම් ඒක වැරදි. කැමති නම් එහෙම කරන්න කිව්ව එකට තමයි ඔය කෑමුරක් දෙන්නේ. මහ බැංකුව මහ දවාලේ බින්දිරකොට වචනයක් කතා කරපු නැති අය තමයි දැන් ඔහොම කතා කරන්නේ. මොනවද මේ කතා? මේවා හරිය කියන්න අපේ කට්ටියක් මාධ්‍යවල කතා කරනවා. 15%ක්වත් ඔය කියන මුදල් දෙන්නේ ගන්න අපේ පඩිපතර තට්ටු කරන එක එච්චර ගුණ නැහැ. අපිත් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්න. රාජ්‍ය සේවකයා පිළිබඳ ආඩම්බරෙන් කතා කරන්න මම දකිනවා පී.බී. ජයසුන්දර මැතිතුමාට පැහැදිලි අයිතිවාසිකමක් තියෙනවා. සහෝදරාත්මක ඉල්ලීම කරන්නේ ආයාචනයක් කරන්නේ පාර්ලිමේන්තුව අවශ්‍ය නැහැ මේ රජයට මේ මුදල් වෙන් කරන්න. මම දැක්ක මුදල් ඇමතිවරයෙකුත් මේක පටලවාගෙන තියෙනවා. හිටපු එක්කෙනෙක්. මේ ඡන්දෙට කලින් කිව්වේ සල්ලි හොයන හැටි අපි දන්නවා. ආර්ථිකේ නග්ගන හැටි අපි දන්නවා. රජයේ සේවකයා ගොඩ ගන්න හැටි අපි දන්නවා. නමුත් අද වෙනකොට ඇත්තම කතාව රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවා ගන්න බැරි බංකොලොත් ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා. පඩි ගෙවා ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති ලේකම් කියද්දි දසලක්ෂ 31000 වියදම් කරන්න යනවා අධිවේගී මාර්ගයේ කොටසක් කරා. ඒ වගේම කිලෝමීටර් 105ක් හදන්න කියලා තවත් මිලියන 15000ක ණයක් ගන්න යනවා චීනෙ. මේ ජනතාවට කන්න නැතුව ඉන්න. හැබැයි පාරවල් කෙරුවාව කරන්න යනවා. මේක ජයසුන්දර මහත්තයාගේ පුජ්‍යලික ඉල්ලීමක් එහෙම නෙවෙයි. තව ඉස්සරහට හොඳ සෙල්ලම් ජයසුන්දර මහත්තයා යෝජනා කරයි. පඩි කපලා විතරයි ජයසුන්දර නතර වෙන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයාට වැටුප ගෙවා ගන්න බැරි ආණ්ඩුවක් හදිලා නැහැ. 2015 ජනවාරියට බලය ගන්නකොට වහපාලන කට්ටිය මේ රටේ ආර්ථික වර්ධන වේගය 107ට උඩින් තිබ්බේ. බලය දීලා යනකොට 101.7ට බස්සලා ගියේ. ණයබර 172 තිබිච්ච එක 197 දක්වා ඉහළ දාලා ගිය. මහ බැංකුව මහ දවල් කොල්ල කාපු කට්ටිය දැන් කතා කරනවා රජයේ සේවකයා ගැන. මේ රට මේ ගානට බේර ගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුව නිසා. අර අසමත් පාලන රැළ හිටියනම් සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරාට පස්සේ සිද්ධ වෙච්ච දෙයට මක් කරන්නද කියලා hina වෙවි ආපු විදිය කොරෝනා වසංගතෙත් පැතිරෙන්න දීලා දැන් ඉතින් මොනෝ කරන්නද ඇමරිකාවත් අපිට වඩා උඩින් ඉන්නේ කියලා කියයි. මහමැතිවරණය ජූනි 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ අදාළ පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේදී මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ප්‍රකාශ කරමින් මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. අදාළ පෙත්සම අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුරුදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා. නඩුව ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් අද දිනේ නීතිඥවරයෙකු පෙනී සිටීම විශේෂත්වයක්. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ මහ මැතිවරණට අදාළ මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට සිදුවීමට නියමිත බැවින් අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඉදිරියේදී ආරම්භ වීමත් සමග එය හරහා දැඩි සෞඛ්‍ය ගැටලු හා තර්ජන මතුවීමට ඉඩ ඇති බවයි. එම නිසා මහ මැතිවරණට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු එහිදී ඉල්ලීමක්ද සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල සඳහන් කළේ වග උත්තරකරුවන් වන මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගෙන් කරුණු නොවිමසා එවැනි නියෝගයක් සිදු කිරීම අසීරු බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමට ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවද විනිසුරු මණ්ඩල වැඩිදුරටත් සඳහන් කළා. එසේනම් පෙත්සම් සියල්ල හදිසි නඩු කටයුතු සලකා බලා කරුණු ඉදිරිපත් කිරීමට කෙටි දිනයක් ලබා දෙන්නයි පෙත්සම්කාර පාර්ශවය මෙහිදී යලි ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව පෙත්සම් සියල්ල ලබන 18 සහ 19 යන දෙදින තුල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. අද කැඳ වූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අමතරව පාටලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින්ද මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් හා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ COVID-19 පැතිරීමේ අවධානම මත රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබූ පසුගිය මාර්තු 17, 18 සහ 19 යන දිනවලදී නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීත්‍යානුකූලදයි නීතිපතිවරයාගෙන් කළ විමසීමට ලද ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී නීතිය සඳහන් ක්‍රියාපටිපාටිය අනුව ක්‍රියා කරන්නයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමට පසුගිය 4 වෙනිදා දැනුම් දුන්නා. හෙට පෙරවරුවේ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව සියලු සන්දානගත දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ද පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවීමට නියමිතයි. ප්‍රකෝටි ගණනින් ජාතික සම්පත් කොල්ලකෑ දේශපාලනඥයින්ට එරෙහි නඩු වහාම විභාගයට ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ ටොප් 10 පැමිණිලිවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කළා. යාපාලන රජයේ හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේ අද පෙරවරුවේ. කොමිසමෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් සඳහන් කළේ මෙවන විට වසර 4කට ආසන්න කාලයක් ගත වෙතත් අදාළ පැමිණිලිවල ප්‍රගතිය සම්බන්ධයෙන් කොමිසම අද ලබා දුන් වාර්තාව ගැනද සෑහීමකට පත්විය නොහැකි බවයි. මේ වාර්තාවේ තියෙන්නේ රවි කරුණානායක මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. රාජිත මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. තලතාතු කෝරළ මහත්මියගේ නීතිපතිට යවුවා මේ කිසිම දෙයක් උනේ නැහැ කියලා. කිසිසේත් මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කිසි ඇමතිවරයෙක් ගෙනෙලා නැහැ. කෝප් කමිටුවේ සමාජිකයෝ ගෙනෙලා නැහැ. පරීක්ෂණ සියල්ල අවසන් කරලා දේශපාලනඥයන් ගෙන්න එක නවත්තලා තියෙනවා. මේ වෙනකොට රාජිත සේනාරත්න මහත්තයාගේ රිෂාඩ් බදුද්දීන් මහත්මයාගේ සියලු නඩු පරීක්ෂණ අවසන්. නඩු දාන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපි වහාම කිව්වේ මේ පිළිබඳ කඩිනමින් මේ කටේන නඩු දාන්න නැත්නම් මේකට විරුද්ධව අපට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලා. අපි මහා පොළ ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන වංචාවේදී ඍජුවම චෝදිතයන් බවට පත් කරේ මලික් සමරවික්‍රම හිටපු ඇමතිවරයා සහ තවත් කණ්ඩායමක්. හැබැයි එහි එක පාර්ශවකරුවෙක් මිය ගියා කියලා සම්පූර්ණ පරීක්ෂණය අවසන් කරලා තියෙනවා ලිපිගොනුවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදිතයන් බවට පත්වෙච්ච අයයි මේ මහා පරිමාණ බරපතල චෝදනා එල්ල වෙච්ච අයයි මහ ජනතාව ඉදිරියට යන්නේ නැතුව වෙනත් උපක්‍රම භාවිතා කරනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. ඕගොල්ලෝ හොරු ඇල්ලුවාද? මහා බැංකු හොරුන්ට මොකද කළේ? টොප් 10 හොරුන්ට මොකද කළේ? ඒ අය සමග අපි දැන් ඩීල් දාලාද කියලා තමයි ජනතාව අපෙන් ප්‍රශ්න කරන්නේ. ජනාධිපතිතුමාටවත් අපිටවත් නඩු පවරන්න බලය නැහැ. ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන නීතිපතිතුමාටත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් තමයි නඩු පැවරීමේ බලය තියෙන්නේ. අනිත් නඩු පතක දාලා ප්‍රකෝටි ගණනෙන් මේ ජාතික සම්පත් කොල්ල කාපු මේ දේශපාලකයට එරෙහිව නඩු වහාම කළ යුතුයි කියන එක අපි අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට සිහිපත් කරා. එතුමාත් ඒ අවශ්‍ය පියවර ගන්න අද අපට වචනයක් දුන්නා. තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන පැමිණි පිරිසක් සිදු කළ පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම පහර දීම සිදු කර ඇත්තේ ඊයේ පස්වරුවේ.
එකම පවුලේ සිව් දෙනෙකු මෙලෙස තුවාල ලැබූ පිරිස අතර වනවා. දවාලි මොකක් හරි හඬුවක් වෙලා තියෙනවා. බයිසිකලේ ඇඟේ හප්පන් ගිහලා මොකක් හරි. ඒකට මේ දෙපැත්තම පොලිසියට ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේ කට්ටිය කුඹුරේ ගිහිල්ලා එන වෙලාවේ ඒ කට්ටිය ගංජා බොනවායි කියලා අල්ලන් යන්නේ කියලා මැරිච්ච කට්ටිය පොලිසියට වන්වන් ගෙවුවයි කියලා තමයි කට්ටිය බීලා අතන ඉඳන් මේ ගහලා කිව්වේ. පාරකැමෙන් බරපතල කැපුම් තුවාල ලැබූ පියා මව අවුරුදු 12ක් වයසති දුව ලේලිය මෙන්ම පුතාගේ යහළුවෙකුද දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවුණා. 46 හැවිරිදි සිව්දරු පියා පසුව ජීවිතක්ෂයට පත් වුණා. ওই බයික් එක මෙතන තිබ්බ සර්. ඕකෙන් තමයි මම කසුම් එළුවේ සර්. මේකේ මල්ලි කෙනෙකුත් ඉන්නවා. යකු මෙතන ඉඳලා තියෙනවා. ඒකට අනිත් බයික් එක. මං හිටියා. නෑ කියන්න බෑ. නෑ බයික් එක යන්න. දාලා ඉන්න මාසෙන් කතා කරමු. ඇට ඉඳලා ඔක්කොම කරලා එද්දි ඇල්ලගේ මම දැක්ක කපිල මාමා විසිල්ලයක් ගහන තාත්තට. තාත්තා ස්ලෝ කරලා බයික් එක නවත්තන හදනකොටම එක්කෙනෙක් පැල්ල ගැහුවා යකඩ මුරු පාරක්. එහෙම තාත්තා වැටුණා. අම්මා නැංගි මේ පැත්තට දිව්වා. මට මෙතනදී කිව්වා බුදු පුතේ ඔබ බේරියන් කියන විතර. ඔබ බේරියක් කිව්වා. මගේ ඉස්සරහා කප්පටේ පාරේ මියගිය පුද්ගලයාගේ බිරිඳ දුව සහ ලෙලිය මෙවන විට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කපිල මාමයි හසුනුයි පියන්තිනෙන්ද පොඩි මිලොකුයි මට ගෙහුවේ ප්‍රතිකාරවා. මේ ගමේ කට්ටිය කිව්වා මල්ලි බලන්නේ අර මෝල කෑල්ලේ සද්ද ඇති උනේ ඒ කෑල්ලේ බලන්නේ අත තියේද කියලා. අත අරන් ගිහලා නැහැ. ඊට පස්සේ අත පොලිසියනුත් ගොඩක් හෙව්වා. හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි අපේ අක්කා තමයි අයිස්ක්‍රීම් පෙට්ටියක දාලා අත ගෙනත් දුන්නේ මල්ලි ඉක්මනට ගිහිල්ලා දෙන්නේ කියලා. සෑම ගිහලා අත ගෙනින්න උන්ට පස්සේ ඒ ડોක්ටර්ස්ලා කිව්වා මේ හනිප කරන්න බෑ. පහර දීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය හිරු සහන ක්‍රියාන්විතයේ ක්‍රියාත්මක වුණේ COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින්. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් නාරාහෙන් පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචන අධිකරණය සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආවරණය කරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයක් මෙලෙස විෂ බීජ හරණය කෙරුණා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියා කියන්නේ රටේ වෘත්තීය පුහුණුවේ දැවැන්තම ආයතනය. මේ වගේ විෂ බීජ හරණයකට විශාල වියදමක් දරන්නට රාජ්‍ය ආයතනයකට වෙන ඒ මහඟු සේවාව ඔබ තුලින් සිදුවීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලය ඇතුළු ශ්‍රී ලංකා රතුකුරු සමාජයට. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව රාගම ශික්ෂණ රෝහලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග කෙරුණා. දැනට රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන යන මේ වෙලාවේ අපේ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ආරක්ෂාව අපිට හිතන්න වෙලා තියෙනවා ඉතාමත්ම ප්‍රමුඛ ස්ථානෙලා. ඉතින් මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා රතුකුරු සංගමයට සහ හිරු මාධ්‍ය ජාලයට මේ කරන පරිත්‍යාගය වෙනුවෙන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී පැවැත්වුණා. ඒ සඳහා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක අර සම්බන්ධන්, බිමල් රත්නායකන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා අද සිය දුරෙහි වැඩභාර ලැබුවා. මීට පෙර එම දුරෙහි කටයුතු කරනු ලැබුවේ බද්රාණී ජයවර්ධන මහත්මියයි. එමෙන්ම තවත් කැබිනට් අමාත්‍යාංශ 6කට නව ලේකම්වරු පත් කරනු බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. COVID-19 ආසාදනයෙන් මේ යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ රජය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා කැස්බෑව ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. රටේ පවතින තත්ත්වය සමග සැලසුම් කළ පරිදි විවාහ උත්සවය සිදු කිරීමට නොහැකි වූ
හදවේ ශ්‍රීපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු විවාහය සඳහා ඔවුන් වෙන් කළ මුදලින් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ට වියලි සලාක බෙදා දීමට මෙලෙස කටයුතු කළා. ඉදිරි දින කිහිපය තුළදී දිවිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දැද්රුවෝය ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග වාන්දරටු 8/2ක් අඩියපැකින් විවෘත කිරීමට අද පියවර ගත්තා. මහනුවර ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇදහැළුණු වර්ෂාවත් සමග ජලයෙන් යට වූ නිවාස සහ වෙළඳසැල්වලට මෙලෙස හානි සිදුව තිබුණා. ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවක් ප්‍රාප්ත වී තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු මිය යන විට 71 වන වියෙහි පසු වුණා. රට වටා හිරු මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.